ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. සිරා කොක්කක් සෙට් කරගන්න ඔබේ ඇඳුම එළිය රැක ගන්න. නවරින් සෑම සේවීමකින්ම ඇඳුමට අලුත් එළිය. අද 2020 මැයි 21 බ්‍රහස්පතින්දා සිරස්තල මාලිකාවත්තේ ආධාර බෙදීමක් අතර තෙරපීමක් කාන්තාවන් තිදෙනෙකු පෑගී මරුට සිද්ධියට සම්බන්ධ 6ක් අත්අඩංගුවට රුපියල් 5000 දීමනාව ජුනි මාස නොගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි. මැතිවරණ කොමිසමේ නියෝගයට ගරු කරමින් 5000 දීමනාව ගෙවීමට නොහැකි වන තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. යෝජිත හෝමාකම ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් අදහස් පළ කරයි. වැදගත් වෙන්නේ අපි ක්‍රීඩකයන් බිහි කරන. ඒකට තමයි අපි මුදල් යොදන්නේ. තරුණියක් සීදිවි නසා ගන්න කොත්මලේ ජලාශයට පනි. බේර ගන්න පැන්න තරුණයා දියගිලි මරුට. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Shatara Alvis. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. අද කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ ආධාර බෙදාදීමකදී ඇති වූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පොලිසිය පැවසුවේ ප්‍රදේශයේ දානපති ව්‍යාපාරිකයෙකු මෙම ආධාර බෙදාදීම සිදු කර ඇත්තේ ඇන්දිරි නීති කාලය තුලදී බවයි. තෙරපීමට ලක් වූ තවත් පිරිසක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ආධාර බෙදා දුන් ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. The big story. ආධාර බෙදාදීම සිදු කර ඇත්තේ කොළඹ මාලිකාවත්ත ජුම්මා මස්ජිද් මාවතේ පිහිටි දරුසලාම් විද්‍යාලයේ අසල නිවසකදී. මේ අවාසනාවන්ත සිදුවීම අද වාර්තා වෙන්නේ මා මේ රැඳිලා ඉන්න මාලිගාවත්ත ජුම්මා මස්ජිද් මාවතේ දරුසලාම් විද්‍යාලයේ ඉදිරිපිට මේ අපිට දකින්න ලැබෙන පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට හිමි ස්ථානයේ. ඉතින් මේ පෞද්ගලික ව්‍යාපාරිකයා විසින් රුපියල් 2500ක මුදලක් මේ ප්‍රදේශවාසීන් වෙත බෙදා දෙන බවට කර දැනුවත් කිරීමකට අනුව අද දවසේදී මේ ස්ථානයට 300කට වැඩි පිරිසක් එක්රොක් වෙලා තියෙනවා. පොසොරු දෙකට පමණ අදාළ ස්ථානයට පැමිණෙන ලෙස කර තිබූ දැනුම් දීමකට අනුව ප්‍රදේශවාසීන් 300ක් පමණ අදාළ නිවස අසලට රැස්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ රාමසාන් උත්සවය වෙනුවෙන් මුදල් ආධාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් අතර ආරවුල් ඇතිව තිබූ බවයි. එහිදී ඇති වූ තදබදයත් සමග වයස්ගත කාන්තාවන් 9 දෙනෙකු බිම වැටී තිබෙනවා. මේ ස්ථානයේ වෙලා තියෙන්නේ දෙහිවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්. ඔහුට අයත් මෝටර රථ අමතර කොටස් ගබඩා කරන ස්ථානයක් තමයි මේ ස්ථානයේ තියෙන්නේ. ඔහු ඇඳිරි නීති බලපත්‍රයක් ලබාගෙන තියෙනවා දෙහිවල පොලිසියෙන් ව්‍යාපාරික ස්ථානයට යන්න අවශ්‍යයි කියලා මේ කටයුතු පවත්වා ගැනීම සඳහා තව 4 දෙනෙක් එක්ක අද උදේ ඇවිල්ලා මේ ස්ථානට ඔහු දහවල් කාලයේදී ජනතාව මේ ප්‍රදේශයේ ඒකරාශී කරගෙන තිනවා මුදල් බෙදා දීමට. රාමසාන් උපවාස සමයත් එක්ක මම හිතන්නේ සංවිධානය කරලා තියෙන්නේ. ඒ අනුව මෙතෙන්ට 4500ක පිරිසක් රැස් වෙලා තියෙනවා. ඒ මුදල් ලබාගත් පිරිසට උපදෙස් දීලා තිනවා යන්න එපා. දෙවතාවක් කියා එන්න පුළුවන් හින්දා තවදුරටත් මේක ඇතුළේම රැඳී ඉන්න කියලා. අන්නේ කාරණාවත් එක්ක ලොකු තෙරපීමක් ඒ වෙලාවේ වෙලා තියෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු අතර එහිදී කාන්තාවන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවා.
එකයි කාල්දින තමයි දැන් සිද්ධ වුණේ. ගෑනු කට්ටියයි පිරිමි කට්ටිය එක පැත්තකේ පොලිමෙක් ආවා. ගෑනු කට්ටියගේ තදබදයකුත් ඉඳ වැටිලා තදබදින ඇඟට උඩින් මෙහෙලා තදබදයක් ඇති වුණා. ඒන් තල්ලු කරගෙන ආවා මෙහෙනුත් තල්ලු කරගෙන ආවා යට වුණා කට්ටිය. පැය භාගයක් විතර කාලයක් ගියා යට වෙලා හිටපු කට්ටිය එළියට ඇතුළට ගන්න උඩට අපිට. ආරංචි වුණා මිනිස්සු කට්ටියම ආවා මෙතනට. එතකොට ගේට්ටු එරියාම කට්ටිය ඔක්කොම ඇතුළට ගියා. ඇතුළට ගියාම එකට එක ඔක්කොම මේවලට වැටුනේ. ඒක වෙන්නකො වයසක මිනිස්සු. ඊට පස්සේ මාලිගාවත පොලිසියෙන් ඇවිල්ලා කට්ටිය ඔක්කොම අයින් කරලා ලෙඩ්ඩු ටික අරගෙන ගියා. මාලිගාවත පොලිස් ස්ථානාධිපතිතුමත් ඇවිල්ලා නියෝගයක් දුන්නා මෙතන ඉන්න එපා කියලා. එයාත් හැමතිස්සෙම බැටලා තියෙනවා. බැනුවට අපේ මිනිස්සු ආන්න මේ කර්ෆියු දාලා අපිත් කිව්වා. මේක මිනිස්සු එව්වේ නැහැ. අපි ඒකත් දැක්කා. මේ ඉස්කෝලේදී දෙනකොට ග්‍රාම සේවක මහත්තයාටත් බැනලා යනවා. ඒ මුදල් බෙදුවේ පළමුදා. අද එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. සිද්ධ වුණේ නැහැ. පෙරේද ගෙවල් ගාන ගිහලා දීලා තියෙනවා එක්කෙනෙක් වැරලා. මල්ලි ආමනේ එන එක දැකලා තමයි කඩාගෙන ඇවිල්ලා තියෙන්නේ. නැතුව එයා බෙදලත් නැහැ දීලත් නැහැ. එයා ඔෆිස් එකේ ඉඳගෙන ඉඳලා තියෙන්නේ. පොලිසියෙන් ඇවිල්ලා තමයි තට්ටු කළා තියෙන්නේ. තට්ටු කරපුවම පොලිසිය අරින්න ගිහපුවම ඇරියා. ඒ අරපු ගමන් තමයි මිනිස්සු තල්ලු කරගෙන ගිහිල්ලා තියෙන්නේ. මාස දෙක මේ ඇඳිරි නීතිය කාලයත් එක්කම විශාල පීඩනයක් මෙතනට ජනතාවගේ එක්රොක් වීමක් මෙතන එකතු වෙලා තියෙනවා. ඒ තෙරපීම උඩ තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. සිද්ධියෙන් තුවාල ලැබූ තවත් සිව් දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර තවත් 5 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ. COVID-19 හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය සහ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද නොසලකා අදාළ පුද්ගලයින් මෙම අවස්ථාව සංවිධානය කර තිබූ බව පොලිසිය පවසනවා. එමෙන්ම ආධාර බෙදා දීමේ වැඩසටහන සඳහා කිසිදු අවසර පත්‍රයක් ලබාගෙන නොමැති බවද පොලිසිය ප්‍රකාශ කළා. පැහැදිලිවම පොලිසියට කිසිම දැනුම් දීමක් මේ ව්‍යාපාරිකයා විසින් හෝ මේ කවුරුත් සංවිධායකවරුන් දැනුම් දීලා නැහැ. තවත් දුරටත් මේ වගේ වසපු ස්ථානයක මේ ගේට්ටුවෙන් වසාගෙන ඇතුළත තමයි මේ සිද්ධි කරලා තියෙන්නේ. මහා පාරකවත් කොයි ස්ථානයකවත් නෙමෙයි. ඉතින් මේ ඇත්ත වශයෙන්ම ඒක සංවිධායක කර පුද්ගලයා විසින් ඒ වකීම් බාරගත යුතුයි. මොකද හේතුව මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ පොලිසියටවත් කිසිම කෙනෙකුටවත් මේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහත්මයෙකුටවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුටවත් කිසිම කෙනෙකුට මේ විසින් දැනුම් දීමක් කරන්න නැතුව තමයි මේ කටයුත්ත සංවිධානය කරලා තියෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා සහ තවත් පුද්ගලයින් 5 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. සිද්ධිය වූ ස්ථානයේ අද පස්වරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා මෙරංජි සිල්වා මහත්මිය නිරීක්ෂණය කළා. The big story. මාලිගාවත් ජුම්මා මස්ජිද් ප්‍රදේශයේ ආධාර බෙදීම අතර සිදු වූ තෙරපීම සම්බන්ධයෙන් අදාළ CCTV දර්ශන මේ මොහොතේ අපට ලැබී තිබෙනවා. මෙම සිද්ධිය අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. කොළඹ නගරයේ ඇඳිරි නීතිය පවතින අතරතුර සිදු වූ මේ සිදුවීම සම්බන්ධයෙන් තවත් බොහෝ දර්ශන අප සතුයි. අප ප්‍රවෘත්ති විකාශය අතරතුර එය ඔබට ගෙනීමට බලාපොරොත්තු වෙනවා. හෝමාගමදී ඉදිකිරීමට නියමිත මෙරට විශාලතම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා තවමත් කැබිනට් අනුමැතිය හිමි වී නැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද පැවති කැබිනට් තියෙන දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම මෙම ව්‍යසන කාලය තුළ සිදු නොකරන බවයි. හෝමාගමදියකම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට අයත් අක්කර 26ක භූමි ප්‍රමාණයක මෙරට විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමට නියමිත බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා සඳහන් කළා. කෙසේ වෙතත් මෙම ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායකයින් වන අර්ජුන රණතුංග, රොෂාන් මහනාම සහ මහිල ජයවර්ධන සඳහන් කර තිබෙන්නේ තවත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් සඳහා මේ මොහොතේ මුදල් වියදම් කිරීම විහිළු සහගත බවත් අප සතුව ඇති ක්‍රීඩාංගණවල ප්‍රමාණවත් තරම් ක්‍රිකට් තරග ක්‍රීඩා නොකරන පසුබිමක තවත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් අවශ්‍යද යන්නයි. සියල්ල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් හෝමාගමදී ඉදිකිරීමට යෝජිත නව ක්‍රීඩාංගණය සඳහා සියලු වියදම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරන අතර ඊට රජයෙන් අරමුදල් භාවිත නොකරන බව සඳහන් කළා.
කෙසේ වෙතත් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා හෝමාගම ඉදිකිරීමට යෝජිත ක්‍රීඩාංගණය පිළිබඳ පළ කළේ මෙවැනි අදහසක්. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ශ්‍රී ලංකාවට වෙන් කරා ඩොලර් මිලියන 30ක් අලුත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න. ඒතර එතන ලංකා ආණ්ඩුවේ සල්ලි සතයක්වත් නැහැ. අනතුරුව එම ප්‍රකාශය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම ඔස්සේ කනගාටුව පළ කරමින් උදේ ගම්මන්පිල මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා විසින් ලබා දුන් වැරදි තොරතුරක් මත පදනම්ව එම ප්‍රකාශය කළ බවයි. මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් විමසා සිටියා. එතකොට ඔබතුමා එතුමට වැරදි තොරතුරු දුන්නද? කිසිම වැරදි තොරතුරක් දුන්නයි කියලා මම හිතන්නේ. මම හැම වෙලාවෙම මගේ හෘදය සාක්ෂියට එකඟවත් අවංකවත් තමයි වැඩ කරන්නේ. මේ ICC කොන්දේසි වලට අනුව ඉදි කරන ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හෝමාගම ඉදි කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබලා ඒ සඳහා සියලු සැලසුම් සකස් කරලා තිබුණා. කීයේ ඉඳන්ද 2016 වර්ෂයේ සිට මේ ඇදි ගිය ආණ්ඩුවට කරගන්න බැරි වුණේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ඒ ඉඩම පවරා දෙන්න ඕනේ. ආණ්ඩුවෙන් අවසර ගන්න ඕනේ. ඒ සඳහා මම ක්‍රිකට් පාලක සභාවේ සභාපතිවරයාත් එක්ක ගිහිල්ලා ඒ තියෙන පිට්ටනිය ප්‍රදේශයේ පෙන්නලා කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් ලබා ගන්න ඕනේ කියන කරුණ තමයි සාකච්ඡා කළේ. මේකට කැබිනට් අනුමැතිය හම්බෙලා තියෙනවද? නෑ, කැබිනට් අනුමැතිය ගන්න ඕනේ ඉඩම් පවර දෙන්නනේ. මෙවැනි තත්ත්වයක් තුළ මෙවැනි ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සුදුසු නෑ කියන එක තමයි මතය. ඉතින් මේ වෙලාවේ ක්‍රීඩාංගණයක් ඉදි කරන්නේ නැහැ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලෙන් ක්‍රීඩාංගණයක් හදන්න සල්ලි දෙන්නේ නැහැ. අපි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලෙන් මේ පිළිබඳව ඇහුවා. උන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වෙන් කරන මුදලක් තියෙන අවසරකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තු වෙන්නේ ඒ මුදල ඇපේට තියලා ණයක් ලබාගෙන තමයි. ඒක ක්‍රිකට් පාලක මණ්ඩලෙන් අහන්න මම සාකච්ඡාවක් කරන් දෙන්නම්. මේ පිළිබඳ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් අද අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති අතර ඊට හිටපු ක්‍රිකට් නායකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද සහභාගී වී සිටියා. අන්තිම අවුරුදු 15 ගත්තොත් අපිට වැඩිපුරම අපිට ජාත්‍යන්තරයට ක්‍රිකට් ක්‍රීඩකයෝ බිහිවෙලා තියෙන පිටපළාත්වල. කොළඹින් නෙමෙයි. ඉතින් අපි තාම මේ පිටපළාත්වලට ඒ අවශ්‍ය කරන පහසුකම් අපි දීලා නැහැ. ඩොලර් මිලියන 40ක ණයක් ගත්ත කියන්නේ අපි 3%ක 4ක පොලියක් ගෙවන්න ඕනේ. ඒතර ඒ පොලියයි වාරිකයයි ගත්තොත් මිලියන 3.5ක්. ඉතින් අපිට මේ මුදල අපිට යොදවන්න පුළුවන් නම් අපේ ක්‍රිකට් ක්‍රීඩාව. ඉතින් ඒක හොඳ ආයෝජනයක් අපිට අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ බිහි කරන්නේ. පසුබැස්මක් තියෙන අවස්ථාවක මං හිතන්නේ ඉස්සෙල්ලම මහැලයි අපි එක්කහුව වෙලා අපි සැලැස්මක් දුන්න අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ක්‍රිකට් ගොඩනගන්න කොහොමද කියන එක ක්‍රිකට් ගොඩනගන්න සංවිධානය කරන එක තමයි විය යුත්තේ මේ අවස්ථාවේ කියන එක තමයි මට සඳහන් කරන්න තියෙන්නේ. අනිත් එක දැන් බංග්ලාදේශය ගත්තාම අපිට වඩා විශාල ජනගහනයක් ඉන්නවා. නමුත් අපේ තරම් ක්‍රීඩා පිටි නැහැ. නමුත් ජාත්‍යන්තර ක්‍රීඩා පිටිත් අපි තරම් නැහැ. නමුත් ඔවුන්ගේ ක්‍රීඩා කෞශල්‍ය එන්නෙන්නම වැඩි දියුණු වෙලා තියෙනවා. මොකද ඔවුන්ගේ ඒ සැලැස්ම ඉතාමත් හොඳයි. අපි පොඩි කාලේ දැකපු ඒ ක්‍රීඩාව අද සෑහෙන පල්ලෙහා තත්ත්වයකට ගිහිල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා අපි මේ වෙලාවේ ගොඩක් ඒ පැත්ත බලලා ඒ ළමයි වෙනුවෙන් කරන ලොකු වගකීමක් තියෙනවා. මම හිතනවා අපේ ක්‍රිකට් ක්‍රීඩාව උඩට ගේන්න ඕනේ. යම් වැඩපිළිවෙලක් හදලා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්න කියන ඉල්ලීම තමයි කරන්නේ. මොකද මේකේ පිළි බිදිලා එක අදහස් වලට විතරක් යට වෙන්නේ නැතුව අපි එකතු වෙලා මොකද ඔක්කොටම ඕන ක්‍රීඩාව නගන්න. ඒකින්ද ඒ ක්‍රීඩාව ගොඩනගා ගන්න අපි ගොඩ නගලා තියෙනවා, ගොඩ නැගිලා තියෙනවා, රටේ නමක් තියෙනවා, ලෝකේ නමක් තියෙනවා. මේ தත්ත්වය රැකගෙන ඉදිරියට කටයුතු කරන්න සූදානම් වෙන්න. තවත් COVID-19 ආසාදිතින් 17 දෙනෙකු අද හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1045ක් දක්වා ඉහළ ගියා. ඔවුන්ගෙන් 2 දෙනෙකු නාවික හමුදා සමාජිකයන් වන අතර සෙසු 15 දෙනා ඩුබාහි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පිරිසක්. මේ අතර පසුගිය දින 21ක කාලය තුළ බාහිර සමාජයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවීම විශේෂත්වයක්. මෙරටින් හඳුනාගැනුණු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1000 ඉක්මවා ගියේ පසුගිය අඟහරුවාදායි. අද පස්වරුවේ COVID-19 රෝගීන් 17 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මේ වන විට වාර්තා වන මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1045ක් දක්වා ඉහළ ගියා. අද හඳුනාගත් ආසාදිතයින් අතරින් 2 දෙනෙකු නාවික හමුදා සමාජිකයින්. ඔවුන් මුලතිව්හි නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර සිටි නාවික හමුදා සෙබළුන්.
සෙසු 15 දෙනා ඩුබායි සිට මෙරටට පැමිණ පිළිමතලාව ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර සිටි පිරිසක්. මීට පෙරද ඩුබායි සිට පැමිණි සිව් දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණා. ඊයේ හඳුනාගත් එකම ආසාදිතයාද කුවේට්හි සිට මෙරටට පැමිණි පුද්ගලයෙක්. නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට පෙර ගොන්තොටුපළේදී සිදු කළ මූලික පරීක්ෂණ සහ පසුව කළ PCR පරීක්ෂණයකදී COVID-19 රෝගය වැළඳී ඇතැයි හඳුනා ගැනුණා. කෙසේ වෙතත් මේ කුවේට් රාජ්‍ය එහෙම නැත්නම් අද දින පැමිණෙනවා ඉන්දුනීසියාවේ සිට ගුවන් යානයක් මෙවැනි රටවල් කිහිපයක් තියෙනවා අප වශයෙන්ම වැඩි අවදානම් රටවල් ලෙස සලකන නිසා මේ අය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ලබනවා. මේ අතර තවත් ආසාදිතයන් 20 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද රෝහල් වලින් පිටව ගියා. ඒ සමග සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 604ක්. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් අතරින් 57.8% අද වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. වසංගත රෝග විද්‍යාංශය පැවසුවේ මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 432ක් බවයි. සමස්ත ආසාදිතයින්ගෙන් 41.34ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන මුළු ආසාදිතයින් ප්‍රමාණයෙන් 0.86ක් තරම් වූ සුළු ප්‍රතිශතයක් වීම විශේෂත්වයක්. මෙරටින් වාර්තා වූ ආසාදිතයින් අතර වැඩිම පිරිසක් හමු වූයේ නාවික හමුදා නියැදියෙන්. හඳුනාගත් ආසාදිත නාවික හමුදා සමාජිකයින් 587 දෙනා අතරින් මේ වන විට සුවය ලැබූ සමස්ත නාවික සෙබළුන් සංඛ්‍යාව 237ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද තවත් නාවික හමුදා සමාජිකයන් 16 දෙනෙකු සුවය ලැබීමත් සමගයි. නාවික හමුදා කඳවුරේ ඉන ජනගහනය තුනී කිරීම සඳහා අපි කටයුතු කරලා තියෙනවා. තවත් සති දෙකක් විතර යනකල් අපිට මේ වගේ රෝගීන් වාර්තා වීම සිද්ධ වේවි. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා මේක අපිට ඉතාමත්ම සාර්ථකව පාලනය කරන්න පුළුවන් වෙනවා. මේ අතර COVID-19 යයි සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කළ කාන්තාවක් අද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ඇය අලව්ව ප්‍රදේශයේ 45 හැවිරිදි පදිංචිකාරණියක්. එම කාන්තාව ඊයේ පස්වරුවේ හෝමාගම ප්‍රදේශයේ ලැබුම්හලකට තවත් පුද්ගලයෙකු සමග පැමිණ තිබෙනවා. අලව්වේ සිට කොට්ටාවට පැමිණි ඇය එහි සිට තිරෝධ රථයකින් ලැබුම්හල වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඇය සමග ලැබුම්හලට පැමිණි පුද්ගලයා ආරක්ෂකාංශ සමාජිකයෙකුද නැද්ද යන්න සැකයක් පවතින බවයි හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ. ඔහු අද පෙරවරුවේ ලැබුම්හලෙන් පිටව ගොස් ඇති අතර එහි තිබී ඔහුගේ බවට පැවසෙන බෑගයකින් ආරක්ෂක අංශ භාවිත කරන නිලැඳුමක්ද සොයාගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම කාන්තාවට උණ සහ සෙම්ප්‍රතිශා තත්ත්වයක් ඇතිවීම නිසා ඇය 19 ගිලන් රථයක් අමතා ඇති බවයි හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ. අද පෙරවරුවේ ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. පසුව සිදු කළ සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ එම ලැබුම්හල නීති විරෝධීව විවෘත කර ඇති බවයි. එහි සේවය කළ තරුණයෙකු එම ස්ථානයේම නිරෝධායනය කිරීමටද පියවර ගැනුණා. සල්ලිවලට දුන්න නිකන්ද දුන්නා. සල්ලි ඉන්න වෙලාව දුන්නා. ඒකට ඔයා ගත්තා. නීතියානුකූලව මේකට කටයුතු කරනවා. අද ඉඳලා මෙතන වහලා දාන්නවල දවස් 14ක් මෙතනම නිරෝධායන. මෙම කාන්තාව සමග පැමිණි පුද්ගලයා සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර වසංගත තත්ත්වයේ හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දුනීසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 110 දෙනෙකු අද පෙරවරුවේ දිවයිනට පැමිණියා. ඒ ජකාර්තා නුවර සිටයි. පැමිණි සියලු දෙනා කටුනායක ගුවන්තොටුපළේදී මූලික පරීක්ෂණවලට යොමු කොට නිරෝධායනය සඳහා යොමු කෙරුණා. මේ අතර එක්සත් අරාබි එමිරාජ්‍යයේ අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද සිට తాවකාලිකව වසා දැමුණා. එහි කාර්ය මණ්ඩල සමාජිකයින් 5 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනා ගැනීමත් සමගින් තානාපති කාර්යාලය වසා දමා ඇති කාලය තුළ slemb.abudabi@mfa.gov.lk යන විද්‍යුත් ලිපිනේ හෝ ගාස්තු රහිත දුරකථන අංක 800.119.119 ඔස්සේ තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකියි. දිනක් තුළ වාර්තා වූ වැඩිම COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංඛ්‍යාව 1,06,000ක්. වාර්තාවන ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව 3,29,000 ඉක්මවනවා. මැතිවරණ කොමිසම සිය බලය භාවිතා කර මැතිවරණ දිනය වෙනස් කළ පමණින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරි මුල් ගැසට් නිවේදනයද අවලංගු වන බව පැවසීම කිසිසේත්ම නෛතිකව පිළිගත හැකි ප්‍රකාශයක් නොවන බව ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නා. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු විසිරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයද අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සිව්වන දිනටත් කැඳ වූ අවස්ථාවේ ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජූනි මාස 20 වනදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද පෙරවරුවේ 9 වන දිනටත් ආරම්භ වුණා. මැතිවරණ කොමිසම් වෙනුවෙන් මෙන්ම හිස් සභාපති මහින්ද දේශප්‍රිය සහ සමාජික එන්.ජේ. අබේසේකර යන මහත්වරුන් වග උත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ පෙත්සම් 5කට අදාළව ජනාධිපති නීතිඥ වී.කේ. චොක්සි මහතා අධිකරණය හමුවේ ඊයේ දිනේදී කරුණු දැක්වූ අතර ඔහු පෙන්වා දුන්නේ මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයට අනුව නීත්‍යානුකූලව කටයුතු කර ඇති බවයි. එමෙන්ම නාම යෝජනා බහර ගැනීමේ ක්‍රියාවලියද මැතිවරණ කොමිසම විසින් නීත්‍යානුකූලව සිදු කළ අතර සෞඛ්‍ය බලධාරීන් විසින් මැතිවරණය පැවැත්වීම සඳහා රටේ පවතින වාතාවරණය ආරක්ෂිත බව සඳහන් කරන දින සිට නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට දින 60ත් 75ත් අතර ප්‍රමාණයක් ගත වනු ඇති බවද ජනාධිපති නීතිඥ වී.කේ. චොක්සි මහතා අධිකරණයට ප්‍රකාශ කළා. අද පෙරවරුවේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළා. සිය කරුණු දැක්වීම ආරම්භ කරමින් ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවක දුරකාලය අවසන් වීම සඳහා ක්‍රම දෙකක් ව්‍යවස්ථාවේ සඳහන් වන අතර නියමිත වසර 5ක කාලය ඉක්මවා යාම මෙන්ම ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම හරහාද පාර්ලිමේන්තුවේ කාලය ව්‍යවස්ථානුකූලව අවසන් වන බවයි. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා නියම කළ දින වෙනස් වීම යන සාධකය මත පැරණි පාර්ලිමේන්තුව යලි බලාත්මක වීම කිසි ලෙසකින්වත් සිදු නොවන බව ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා ප්‍රකාශ කළා. ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පැවසුවේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ ක්‍රමවේදය සඳහන් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 101 වන වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසින්ම සම්පාදනය කර ඇති මහමැතිවරණ පනතේ වන බවයි. ඒ අනුව මහමැතිවරණය පැවැත්වීමට අදාළ නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිට මහමැතිවරණය පැවැත්වීමේ පනතට ගලා එන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එහි සඳහන් ප්‍රතිපාදනවලට අනුව ජනාධිපතිවරයා පැවසූ දිනයට මැතිවරණ කොමිසමට ඡන්දය පැවැත්වීමට නොහැකි වාතාවරණයක් උද්ගතව ඇතනම් ඡන්ද දිනය වෙනස් කිරීම සඳහා කොමිසමට බලතල පැවරී ඇති බව පෙන්වා දුන්නා. කොමිසම විසින් මහමැතිවරණයේ දිනය වෙනස් කිරීමේදී මහමැතිවරණ පනතේ 24 3 වගන්තියට අනුව ඡන්දය කල් දැමිය හැකි කිසිදු උපරිම කාල සීමාවක් සඳහන් කර නොමැති බවද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. ඒ අනුව මැතිවරණ කොමිසම සිය බලය භාවිත කර මැතිවරණ දිනය වෙනස් කළ පමණින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරි මුල් ගැසට් නිවේදනයද අවලංගු වන බව පැවසීම කිසිසේත්ම නීතිය ඉදිරියේ පිළිගත හැකි ප්‍රකාශයක් නොවන බව ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා පවසා සිටියා. රොමේෂ් සිල්වා මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා ඡන්දය නොපවත්වන ලෙස කිසි විටකත් කොමිසමට උපදෙස් ලබා දී නොමැති අතර ස්වාධීනයයි පවසන මැතිවරණ කොමිසම හැකි මුල් අවස්ථාවේම මැතිවරණයට දින ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි. පෙත්සම්කරුවන් ලෙස අධිකරණයට පැමිණ සිටින පාර්ශව පිළිබඳ අවධානය යොමු කිරීමේදී අලියා ලකුණින් මහමැතිවරණයට නාම යෝජනා බහර දුන් පාර්ශවය හෝ ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යන දේශපාලන පක්ෂ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කර නොමැති බවද රොමේෂ් සිල්වා මහතා පැවසුවා. ඔහු පෙන්වා දුන්නේ ජාතික සමගි ජන බලවේගය නමින් නාම යෝජනා බහර දී ඇති පාර්ශවයේ පමණක් පෙත්සම් ගොනු කරමින් අධිකරණයට පැමිණ ඇති බවයි. මැතිවරණ කොමිසමේ යෝජනාව පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය නොවිමසීම සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් ජනාධිපතිවරයාට චෝදනා කළද නීතිය ඉතාම පැහැදිලි අවස්ථාවකදී ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණ ඉල්ලා සිටිමින් අධිකරණයේ කාලය අපතේ හැරීමට ජනාධිපතිවරයාට අවශ්‍ය නොවූ බවද ජනාධිපති නීතිඥවරයා පැවසුවා. මැතිවරණ කොමිසම ඡන්දය කල් දැමීම යන හේතුව මත මියදුණු පාර්ලිමේන්තුවක් යලි කැඳවීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති අතර එය එලෙස කැඳවන ලෙස ඉල්ලා සිටීම ජනතාවගේ ස්වෛරී භාවයට එරෙහිවීමක් වන බවද ජනාධිපති නීතිඥවරයා පැහැදිලි කළා. ව්‍යවස්ථාවේ 77 වගන්තියට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කැඳවීමට අභිමතානුසාරී බලයක් පවරා ඇත්තේ පාර්ලිමේන්තුව රැස්විය යුතු ස්වභාවයේ හදිසි තත්ත්වයක් උද්ගත වෙතැයි ජනාධිපතිවරයා සෑහීමකට පත්වන්නේ නම් පමණක් බවද ජනාධිපති නීතිඥවරයා පැවසුවා. පවතින තත්ත්වය පාලනයට නව නීති සම්පාදනය අනවශ්‍යයි ජනාධිපතිවරයා තීරණය කර ඇති පසුබිමක නීති සම්පාදනයේ බලය හිමි පාර්ලිමේන්තුව යලි කැඳවන්නේ කුමන හේතුවක් නිසාදැයි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා ප්‍රශ්න කර සිටියා. පවතින නීති භාවිත කරමින් අතිසාර්ථක ලෙස COVID-19 වෛරසය පාලනය කළ හැකි බව ජනාධිපතිවරයා ක්‍රියාවෙන්ම පෙන්වා දී ඇති අතර ඒ සඳහා ඇගයීමක් කරනවා වෙනුවට රට අර්බුදයකට ගෙන ගිය බවට පෙත්සම්කරුවන් ජනාධිපතිවරයාට චෝදනා කිරීම විශ්වාස කළ නොහැකි බව ජනාධිපති නීතිඥවරයා පවසා සිටියා.
පෙත්සම්කරුවන් අධිකරණයට පැමිණ ඇත්තේ වෙනත් අරමුණකින් බවට සනාථ කිරීම සඳහා පැරණි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාට යොමු කර තිබූ ලිපියක් තමා උපුටා දක්වන බව ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා සඳහන් කළා. ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ පැරණි පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙසත් එලෙස පාර්ලිමේන්තුව කැඳවුවහොත් රජයට පූර්ණ සහාය ලබා දෙනවා පමණක් නොව රජය පරාජය කිරීමට කටයුතු නොකරන බවට වන සහතිකයක්ද සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, ආර් සම්පන්තන්, රවුෆ් හකීම් යන අයගේ අත්සනින් යොමු කළ එම ලිපියේ දැක්වෙන බවයි. කිසිදු අවස්ථාවක රජය පරාජයට පත් නොකරන බවට විපක්ෂය පවසන්නේ නම් පුරවැසි අයිතිවාසිකම් රකින්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා පැවසුවේ සරල වදනින් පවසන්නේ නම් එය රජය සමග ඩීල් දමා ගැනීමට උත්සාහ කිරීමක් වන බවයි. ජනාධිපතිවරයා එම ඩීල් ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ පෙත්සම්කරුවන් පැරණි පාර්ලිමේන්තුව යලි රැස් කර ගැනීම අරමුණු කරගෙන අධිකරණයට පැමිණි බවද ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා පවසා සිටියා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුව විසිරුවා හැරී අවස්ථාවක ඒකාබද්ධ අරමුදලින් රජයේ සේවා සඳහා මුදල් සපයා ගැනීමට ජනාධිපතිවරයාට බලතල පැවරෙන අතර රජයේ සේවා යනු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම පමණක් නොවන බවද ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පැහැදිලි කළා. හෙට පෙරවරු 10ට පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීම ආරම්භ වනු ඇති. COVID-19 වෛරසය පැතිර යාම හේතුවෙන් දෛනික ආදායම අහිමි වූ පවුල්වලට ගෙවනු ලබන රුපියල් 5000 දීමනාව ජුනි මාසයේ නොගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. කැබිනට් මණ්ඩලය මෙම තීරණයට එළඹ ඇත්තේ එම දීමනාව ගෙවීම දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්විය හැකි බැවින් ඒ පිළිබඳව නැවත සලකා බලන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සිදු කළ දැනුම් දීමකට අනුවයි. දෛනික ආදායම් බිඳවැටුණු ජනතාව වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ජූනි මාසයටත් ලබා දීමේ යෝජනාව පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසකට ලිපියක් යොමු කර තිබුණා. එහි සඳහන් කර තිබුණේ මෙම දීමනාව ලබා දීමේ වැඩපිළිවෙල ආණ්ඩුවේ දේශපාලන පක්ෂ ප්‍රාර්ථනා කිරීමක් බවට පැමිණිලි ලැබෙමින් පවතින බවයි. අපේ මැතිවරණ කොමිෂන් සභාව විසින් එවා තිබුණ ලිපියක් ජනාධිපති ලේකම්තුමා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. මේ තියෙන්නේ ලිපිය. එතුමා සඳහන් කරලා තිබෙනවා මේ පිළිබඳ පැමිණිලි ලැබිලා තියෙනවා විශාල ප්‍රමාණයක්. තනි පුද්ගලයන් සිවිල් සංවිධාන පමණක් නොව තරඟ කරන දේශපාලන පක්ෂවල ලේකම්වරු විසින් මෙම කාර්යය දේශපාලන ස්වරූපයක් ගෙන ඇති බවට චෝදනා කරනු ලැබේ කියලා. පොම් පැහැදිලිව මැතිවරණ කොමිසම කියනවා ජුනි මාසයේදී මේ ආධාරය ලබා දීමේ සැබෑ අවශ්‍යතාවයක් තිබේද යන්න සලකා බැලීම අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ මතය. මේ අනුව ඊයේ කැබිනට් මණ්ඩලයේදී කතා කළේ අපි දැන් මොනතරම් සත්භාවයෙන් කළත් මැතිවරණ කොමිසමට කියන්න පුළුවන් මේ දේශපාලන ව්‍යාපෘතිය. රජයක් වශයෙන් මැතිවරණ කොමිසමේ නියෝගයට ගරු කරමින් ජුනි මාසයේදී මේ 5000 දීමනාව ගෙවීමට නොහැකි වන තත්ත්වයක් උද්ගත වෙලා තියෙන බව කැබිනට් මණ්ඩලය විසින් දැනුම් දෙන ලෙස අපිට දැනුම් දුන්නා. සමහර විට එතුමන්ලා සත්භාවයෙන් කල්පනා කරනවා ඇති ජුනි මාසයේ වන විට මැතිවරණයේ තියලා අවසන් කරනවා. ඔක්තෝබර් අවසාන වෙනකොට අවුරුදු 5ක් ඉවරයි. ඔහුගේ රජයේ ඊට පස්සේ කොහොමවත් පාර්ලිමේන්තුව ඔබතුමාලා කැමතුනත් කැමතුනත් කොහොමවත් කැඳවන්න බෑ. ඉතින් එතෙන්දී අති විශාල අර්බුදයකට යනෝ නේද ඔබතුමා? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 වගන්තියට අනුව ජනාධිපතිතුමාට අවශ්‍යයි හැඟෙන මුදලක් වියදම් කිරීම සඳහා බලය තිබෙනවා. මුදල් සම්මත කරන පාර්ලිමේන්තුවක් තියෙන පැත්තේ. ඒකත් ව්‍යවස්ථාවේ අච්චු ගහලා තියෙනවානේ. ලංකාවේ තාක්ෂණික සේවාවන් අතරින් විශේෂිත අවශ්‍යතාවයක් සහිතව ලංකාවේ ජනගහනයේ ප්‍රතිශතයක් හැටියට සිටින වෛද්‍යවරුන්ගේ විශාල අඩුවක් තිබෙනවා. ඒ නිසා එම අඩුව අඩු කර ගැනීම පිණිස දැනට සේවය කරන වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස 61 දක්වා වැඩි කරන්නට කැබිනට් මණ්ඩලය තීන්දුව කරා. වෛද්‍යවරුන්ගේ පමණක් නෙවෙයි අනෙකුත් සියලුම තාක්ෂණික ශාස්ත්‍රයන් ආවරණය වන පරිදි සේවය කිරීමේ සහ විශ්‍රාම ගැන්වීමේ වයස 61 දක්වා සෑම ශාස්ත්‍රයක්ම ආවරණය වන පරිදි අභ්‍යාසයකින් පසුව තීන්දුව ගැනීම පිණිස කමිටුවක් පත් කරන්නටත් අතිගරු ජනාධිපතිතුමන් තීන්දුව කරා. අතරමැදියන් නිවත් කර ඖෂධ සැපයුම විධිමත් කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ රාජ්‍ය ඖෂධ සංස්ථා දෙකෙහි සභාපතිවරුන් සමග අද ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ඖෂධ සංස්ථා දෙකෙහි සභාපතිවරු සමග ඖෂධ නිෂ්පාදනය ආනයනය හා බෙදා හැරීම පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී අද සාකච්ඡාවක නිරත වුණා. එහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ ඖෂධ සැපීමේ කිසිදු හිඟයකට ඉඩ නොතබන ලෙසයි. අතරමැදියන් කිහිප දෙනෙකුගේ ලාභය නොව ජනතාවගේ පාර්ශවයෙන් බලා ඖෂධ නිෂ්පාදනය සහ සැපයීම විධිමත් කළ යුතු බව එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
එබැන්ම සියලු ඖෂධ ඉහළම ප්‍රමිතියෙන් තිබිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ ගුණාත්මක අගෙන් බාල ඖෂධ නිෂ්පාදනයට හෝ ආනයනයට ඉඩ නොතබන ලෙසයි. එමෙන්ම සේවක අර්ථ සාධක අරමුදල සහ සමෘද්ධි ව්‍යාපාරය සතු මුදල් ඖෂධ නිෂ්පාදන කර්මාන්තයෙහි ආයෝජනය කිරීමේ ඉඩකඩද මෙම සාකච්ඡාවේදී විමර්ශනයට ලක් වුණා. පවතින ගැටලුකාරී තත්ත්වය විසඳා ගැනීම සඳහා ඉදිරියේදී වී සඳහා පනවා ඇති පාලන මිල හෝ සහල් සඳහා පනවා ඇති පාලන මිලේ වෙනසක් සිදු කිරීමට සාකච්ඡා කරමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. මේ අතර වෙළඳුන් පවසන්නේ පාලන මිල ඉක්මවමින් තවදුරටත් වීමෝල් හිමියන් සහල් තමන්ට අලෙවි කරන බවයි. මෙරට පරිභෝජනය සඳහා වසරකට අවශ්‍ය වන වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 36ක් වන අතර පසුගිය මහකන්නේදී පමණක් නිෂ්පාදනය කර ඇති වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 32ක්. එබැවින්ම වසරක් සඳහා මෙරට පරිභෝජනය සඳහා අවශ්‍ය වන සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් වනවා. කෙසේ වෙතත් මෙරට ගොවින් විසින් වසරකට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 45ත් 50ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බවයි බලධාරීන් පවසන්නේ. ඒ අනුව තවත් මාස 9ක් සඳහා මෙරට තුළ වී අතිරික්තයක් පවතිනවා. මෙවන් පසුබිමක COVID-19 ව්‍යාප්තියත් සමග පාරිභෝගික සේවා අධිකාරිය විසින් සහල් සඳහා පාලන මිලක් නියම කළා. මෙලෙස රට තුළ වී අතිරික්තයක් පවතිද්දී අදත් වෙළඳපොලේ සහල් හිඟයක් දක්නට ලැබුණා. විකුණන්න බෑ ඒ තියෙන මිලට. අනුවට ගන්න නැහැ නේ කොහොමද? අපි ඉතින් ඔය ගමේ කොටේ පොඩි මෝල් වලින් ඔය හොයාගෙන විකුණනවා. ඉතින් පොඩ්ඩක් අඩුයි. නාඩු කීයද? මේ තියෙන්නේ නාඩු නෙවෙයිද? මේ නාඩු විකුණන්නේ නැත්තේ ඔයාලා? නාඩු විකුණන මිලට නෑ. 90 පාලන මිල මෝල් වලට දෙන්නයි කරන්නේ. සහල් තොගවැළඳුන් පවසන්නේ සම්බා සහ නාඩු ඇනවුම් කිරීමේදී මහ පරිමාණ මෝල් හිමියන් විසින් තමන්ට කීරි සම්බා සහල්ද මිලදී ගන්නා ලෙසට අනිවාර්ය කරන බවයි. අද 89ට හාල් දෙන්න සමහර හාල් මෝල් හිමියන් කැමති. හැබැයි කොන්දේසි දානවා. ඒ කොන්දේසි මොකද්ද? නාඩු කිලෝ 10000ක් ගන්නවා නම් ඒ නාඩු කිලෝ 10000 ගන්නකොට කීරි සම්බත් අච්චරක් ගන්න ඕනි මෙච්චරක් ගන්න උණු 100ට මෙච්චර ප්‍රතිශතයක් මෙච්චරක් ගන්න ඕනි කියලා දානවා කොන්දේසියක්. තව තියෙන කොන්දේසි. දැන් මේ මෑතදී කරනවා සහල් මෝල් හිමියන් රුපියල් 89ට බිල ලියනවා. 89ට බිල ලියලා 97ට නම් විකුණන්නේ 89 ඉඳලා 97 දක්වා වූ රුපියල් 8ක ඩිෆරන්ට් එකක් තියෙනවා. මෙන්න මේ රුපියල් 8 අපි ගන්නේ හාල් කිලෝ 10000යි නම් ඒ 10000 8න් වැඩි කරලා 80000ක් කරලා ඒ 80000 පෙන්නනවා බිලේ යටින් දාලා රුපියල් 80000ක හිඟයක් අපි අය කරගත්තා කියලා. එතකොට දැන් මේ මොකද්ද වෙලා තියෙන්නේ? 89ට වික්කා කියලා ආණ්ඩුවට පෙන්නලා මේ සහල් මෝල් හිමියන් සුල්ලර වෙලෙන්දට හාල් ටික ගන්නවා කිලෝ එකක් රුපියල් 93ත් 97ත් අතර මිලකට. මෙන්න ඒගොල්ලන් ගෙනියන අනිත් මාෆියාව. මෙවන් පසුබිමක පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ පොළොන්නරුවේ පුද්ගලික වීමෝල් තුල පමණක් මේ වන විට වී කිලෝ කෝටි 19ත් 20ත් අතර ප්‍රමාණයක් ඇති බවයි. අද කොච්චරද කියනවා නම් වී මිල රුපියල් 55යි. ඒතකොට වී මිල රුපියල් 55ට මේ අය ගන්නවයි කියන්නේ වී 55ට අරන් 90ට හාල් දුන්නත් ඒත් ලාභයි කියන එක. නැත්තම් 55ට ගන්න නැහැනේ. නිසා මෝල් හිමිකරුවන්ගෙන් ඉල්ලන්නේ සාධාරණ ලාභයක් අරගෙන සහල් ටික දෙන්න. වී ඕන තරම් තියෙනවා රටේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තුල පමණක් පුද්ගලික මෝල් වල වී කිලෝ කෝටි 19ක් 20ක් තියෙනවා. මෙවන් පසුබිමක කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා හා මහ පරිමාණ වීමෝල් හිමියන් අතර සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. වෙළඳපොලේ පවතින මෙම ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අප කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කළා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී ගොවියාට වෙළෙන්දාට මෙන්ම පාරිභෝගිකයාටද සහනයක් ලැබෙන පරිදි වී සඳහා පනවා ඇති පාලන මිල හෝ සහල් සඳහා පනවා ඇති පාලන මිල සංශෝධනය කිරීමට මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි. එදිනෙදා ඔබේ මුළු සිරුරටම රැකවරණයක්. ස්වදේශී කොඹ සබන්. දෙවී පරදුවට තබා ජීවිතයක් බේරාගන්නට ගොස් සවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් තරුණයෙකු පිළිබඳ පුවතක් අද අපට වාර්තා වුණා. ඒ ඉහළ කොත්මලේ ප්‍රදේශයෙන්. ඉහළ කොත්මලේ ජලාශය මතින් දිවෙන දුම්රිය මාර්ගයේ පාලමින් තරුණයක් ජලාශයට පැන ඇත්තේ දිවි හානි කර ගැනීමේ අරමුණින්. ඒ අද උදේ 10:30ට පමණ. සිද්ධිය සැලවීමත් සමග විශාල පිරිසක් පාලම මතට පැමිණියා. නමුත් තරුණිය බේරාගන්නට ඉදිරිපත් වන්නේ ඒ අසලින් රැකියාවට යමින් සිටි අයෙක්. ඔහු ජලාශයට පැන තරුණිය බේරාගන්නට උත්සාහ කරන අයුරු ජංගම දුරකථනවල පටිගත කරගන්නේ මෙලෙසින්.
කොන්න ගදාවර ගේ කකෝ අයියෝ පොයින්ට් එකට කතා කරන්නේ එතන බෝට්ටු තියෙනවානේ ගේ එකම යට වුණා අර ඌ නෑනේ පේන්නේ කෙසේ වෙතත් එහි පැමිණි තලවකලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ප්‍රනාන්දු මහතා සැනෙන් ක්‍රියාත්මක වී ජලාශයට පැන තරුණියගේ දිවි බේරා ගැනීමට සමත් වනවා. මමත් මගේ පොලිස් කොස්තාපල්වරයෙක් රූපන් කියලා අපි දෙන්න අදියට බැලලා මේ කාන්තාව බේරා ගැනීම සිදු කළා. දැනට අය ලිඳුල රෝහලට ප්‍රතිකාර ලබන්න ඇතුළත් කරලා තියෙනවා. පැන්න පස්සේ උඩ පාවි හිටියා. කොල්ලෙක් ගාවිලා පැන්න කෙල්ලව බේර ගන්න. එතකොට කොල්ලව වදාගත්තා. කොල්ල ඇතුළට ගියා. දිවි නසා ගැනීමට තැත් කළ තරුණියට ජීවත් වන්නට වාසනාව තිබුණත් දිවි බේරා ගැනීමට පැමිණි පුද්ගලයා අවාසනාවන්ත ලෙස මරණයට පත්වනවා. ඔහු ලිදුල රත්තගිරි ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි දෙදුරුපියෙක්. නමින් හමීඩ් රික්ෂ්වාන් වන ඔහු වෘත්තියෙන් පෙදරේරු අත්උදව්කරුවෙක්. සිද්ධිය සැලවීමත් සමග හමීඩ්ගේ පවුලේ ඥාතීන්ද ජලාශය අසලට පැමිණියා. ළමෙක් පෙල්ලේ හිටියා. ඊට පස්සේ ඒවා බෑරට ගිහිල්ලා මේ යට ගියා මට. එකපාරට කුඩේලා ආයේ අතට ගියා. එතන කවුරු හිටියත් මට මගේ විදිය නැතිව මට තේරුමක් නැහැ. සිය ජීවිතය පරදුට තබා ජීවිතයක් බේරාගන්නට දෙනෝ දහක් මෙදින් පෙරටවෙත් මහා ජලකඳ මැද අතුරුදන් වූ හමීඩ්ගේ මලසිරුර අද පස්වරදී සොයාගත්තේ තලවකලේ යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ පොලිසිය එක්ව සිදු කළ විශේෂ මෙහෙයුමකින් පසුවයි. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. තවත් පුවත් කිහිපයක් දැන්. අම්පන් සුලිකුණාටුව ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයට ඊයේ පස්වරුවේ ඇතුළුවීමත් සමග දිවයිනට බලපා ඇති කාලගුණික තත්ත්වයේ වෙනසක් අද වාර්තා වුණා. ප්‍රදේශ කිහිපයක පහත් බිම් තාමත් ජලයෙන් යටව පවතින අතර වගා බිම් රැසක්ද විනාශ වී ඇති අයුරු දක්නට ලැබුණා. වයන්ගොඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී පැනගිය සැකකරුවෙකු පසුපස යාමේදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාර කිහිපයකින් තම නිවසට හානි වූ බව වයන්ගොඩ කුරිකොටුව ප්‍රදේශවාසීකු චෝදනා කරනවා. කෙසේ වෙතත් පසුව සැකකරු අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු පැන යාම සම්බන්ධයෙන් රාජකාරියේ යෙදී සිටි නිලධාරියෙකුගේ වැඩ තහනම් කර ඇති බව අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කළා. එහා පැත්තෙන් දෙකක් පත් වුණා. ඊට ඉස්සරහින් එකක් පත් වුණා. මම ඊට පස්සේ ගිහිල්ලා කිව්වා මගේ ජනේටර් උඩ වෙලා තියෙන්නේ. මේ මොකද කරන්නේ කියලා. ලොකු මහත්තයාට කියන්නම්කෝ කිව්වා. මීගොඩ මුතුහෙනවත්ත පාර දිමුතු උයන ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි පුද්ගලයෙකු මීට මසකට ඉහතදී හදිසි අනතුරකින් මියගොස් ඇති බවට පොලිසිය විසින් ඥාතීන් දැනුමත් කර ඇති අතර ඔහුගේ දේහය හඳුනාගත් ඥාතීන් දිනක් තුල දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කර තිබුණා. කෙසේ වෙතත් මියගේ බවට හඳුනාගත් පුද්ගලයා ඊයේ ඔහුගේ නිවස වෙත නැවත පැමිණීමත් සමග ඥාතීන් හා ප්‍රදේශවාසීන් කලබල වී තිබෙනවා. ඊයේ මං ගෙදර එයායිලා මේ දොරට නගලා ගිතාවට පස්සේ ගේ හැදුවන්න පටන් ගත්තා බයි. මේ වල්ලෝ මිනිහ ඇවිල්ලා. පිළියන්දල උතුර මාම්පේ විජේමාවතේ වයස අවුරුදු 2කමාරක් වන පිරිමි දරුවෙකු සිය නිවසේ ලිඳට වැටීමෙන් අද දහවල් මිය ගියා. නිවස පිටුපස දැල් ආවරණයකින් වසා තිබූ අඩි 45ක් ගැඹුර ඇති ලිඳට දරුවා වැටි ඇත්තේ ඊට යාබදව ඉදිකර තිබූ ජල ටැංකියකට නැග ලිඳ ආවරණය කර තිබූ දැල් ආවරණයට නැගීමට උත්සාහ කළ අවස්ථාවේදී. සමගින් ප්‍රවෘත්ති අවසන්. මාලිගාවත ප්‍රදේශයේ සිදු වූ තෙරපීම සම්බන්ධයෙන් තවත් CCTV දර්ශන රාත්‍රී 10 පුවත් විකාශයෙන් ගෙනෙන්න අප සූදානම්.